මෙතනින් එහාට තේක කැලේ. තේක කැලේ කියන්නේ මෙහි තියෙන දරුණු තැන. අපි යමු. අවදානයෙන් යන්න ඕනේ. ස්පින් ගන්න ඕන. ඉතින් මෙහෙම දකින්න මේ වන්න මං හරි ආසයි මේ වැල්ලේ ටෙන්ට් ගහගෙන ඉන්න දවසක. හැබැයි විදියක් නැහැ. ඉතින් මේවා අලියත්තුන්ට අයිති තැන්. අර අලියඩි අර රවුන්ඩ් දෙන්නේ ඔක්කොම අලියත්තුන්ගේ ඇඩි. අපි වතුර ටික පුරවගමු. වතුර හොඳ පෑදී වතුර. නියම වැලි තලාවක්. මේ තියෙන්නේ එයාලා අපි පාරවල් මේ පේනවා. මේ ඔස්සේ පහළට එනවා. මේ අඩිය සයිසුයි මගේ අතේ ප්‍රමාණය. ඕගොල්ලන්ට 10000ක් ඇති. මේ ඒ වගේම තව එකක්. වතුර අරගෙන මීටර් 100ක් විතර ආවා. මේ එයාලගේ වාඩියක් වගේ තැන පේනවා. ඒකට මම කිව්වා මේගොල්ලෝ පොතු ගලවලා කනවා කියලා. මේ තියෙන පොත්ත ගලවලා කාලා. එහෙම තමයි අලින්ගේ කැමරාට අපි ඉස්සරහට. මෙතන ලීටර් 3යි. මෙතන ලීටර් 5යි. බෑග් එකේ දාගත්තේ නැහැ. එහා පැත්තේ හින්දා. ලීටර් 8ක් තියෙනවා වතුර විතරක්. ලීටර් 8ක් කියන්නේ කිලෝ 8ක්. ඒ වගේම 8ක් ලොකු පීරිස් ගාවක් තියෙනවා. වතුර ලීටර් 16ක්. ඇති නේද? වෙලාව 5යි කාලයි. ඉර බැසගෙන යනවා. කොහමද? මීහරක් දෙන්නේ. ඔමගල හොම්බ උස්සලා බලන්න පුදුමෙන් වගේ. අපි අතන ගහේ ඉන්නවා කල්ලුයි සුදුයි ලොකු කෑදැත්තෙක්. ලොකු පීරිස් try කරන එක ගන්න. ඒක හරි. මෙන්න මෙයා බලන්න. ඒයි. කොහාවා? රේස් එක. ලස්සන තරු ඉබ්බෙක්. දැක්කද? හරි බරයි. මෙයාලා අවුරුදු ගාණක් ජීවත් වෙනවා. යන්න. ඔය ගමන යන්න. බලමු ලොකු පීස් කැප්චර් කරගන්න පුළුවන් නේද? පුළුවන් ද යල්ල? බෑනේ. යා ඉන්න විදිහට බෑ. හරි. සතෙක් වගේ හදලා වතුර පිවුවා නැත්නම් බඩ පිරෙන්න මාංශේ. මේසෙ පාරක් තොටක් නැහැ. අපිට යන්න දෙන්නේ කැලේ කඩාගෙන. උඹරගල අපි යනකොටත් පාරක් තොටක් තිබුණේ නැහැ. අපි එහෙ ගියත් කැලේ කඩාගෙන. පාරක් තොටක් නැහැ. මේකේ කටාරම් කොටලා නැහැ. මේ තමයි අපිට හම්බෙච්ච පළවෙනි ගල් ගයක් නෙවෙයි. හැබැයි එහා සමාන තැන. තවුට ගල් ගොඩක් තියෙනවා.
මෙන්න තියෙනවා හිඹුටු. මාම අපිට කන්න පුළුවන් මේකනේ. මෙන්න හිඹුටු. ඔන්න දෙවෙනි කෑම එක කැලෙන් කාල. මාම මොනවද මේ කිරිකෝන්. ඉදිච්ච ගෙඩි දෙකක් තියෙනවා. පිරිසක් දෙන්න කිරිකෝන් ගෙඩිය. මෙන්න කිරිකෝනුයි. right. වෙලාවට මරු කිරිකෝන් තරහින් පා සිරිපාදේ අධික වගේ මම කමනාප වෙන්න එපා. මොකක්ද බෑ? ඇතුළ ජෑම් වගේ. පීරිස් දෙන්න ඕනේ. අපි කියපු පුංචි කඳු වැටි උඩට දුවගෙන ආවා. හේතුව ලස්සන සන්සෙට් එක බලන්න. ලොකු පීරිස් තාම පල්ලෙහා. බලන්න කාලෙකින් අපි බලමු ලස්සන සන්සෙට් එක. බොරපොළ පැත්තේ ඉර බෑගෙන යන විදිය. ඉර බෑගෙන යනවා. දෙවනි දවස මේ විදිහට ගෙවෙනවා. අපි පාල ගල්ගේ සූදානම් කරගන්න ඕනේ ඉන්න. මෙතන ගලේ ඉන්න තමයි ආසාව තියෙන්නේ. මෙතන ලොකු හෙලක් තියෙන්නේ. ඒ වුණාට මෙතන ගලේ ඉන්න විදියක් නැහැ. මේක අලින්ගේ රාජධානිය. මේ බලන්නකො හෙල. පේනව නේද? මේක අලින්ගේ රාජධානිය. ඉතින් අපිට වෙනවා ගල් ගහට යන්න. මොකද අපිට වැඩිය එයාලනේ මේක අයිතිකාරෝ. දැන් පහළට යන්න. අර ඉතින් ඉරේලිය මේ ගිනි මේක පත්තු කරලා තියෙන්නේ අපේ ගල්ගේ. හැබැයි අපි ගල්ගේ ප්ලීස් මේක ටෝච් එක පොඩ්ඩක් ගන්න. අපි ආවා මේ කැලෙන් මේ ගහදිගේ නැගලා මේ ගලට. මේ ගල හොඳයි. අපිට රැ ඉන්න වටේටම තියෙන්නේ අඩි 12ක 15ක වගේ වටයක් තියෙන්නේ. ඉතින් මේ ගල හොඳයි අපිට රැ ඉන්න. මොකද වටේම අලි මේ ගල වටේත් අලි බෙටි තියෙනවා. මේ ගල සුද්ධ කරලා ගත්තොත් අපිට මේ ඉන්න පුළුවන් මේකේ. අපි මේ තින්න අපි ඉන්න ගල්ගේ. අර තින්න අපේ බඩු ටික. හැබැයි මේ ගල්ගේ ඉන්න බෑ. අපි ගල්ගේට හානියක් නොවෙන්න ගිනිමැලයක් ගැහුවා. ගිනිමැලේ ගැහුවට ගල්ගේ ඇතුළේ ඉන්න බෑ. හේතුව ප්‍රශ්න වැඩි. ඒකයි අපි අතන ගල සුද්ධ කරලා ආවේ. දැන් මෙතන අපි පොඩි ලිපක් බැඳගත්තා. මේ ඉතින් අපි ලිප බැඳගෙන දැන් අපි ලිපෙන් උයා ගන්නවා මැගි එකකුයි සැමන් එකකුයි. ඒක කාලා යනවා බෙඩ් ෂීට් එකක් විතරක් අරගෙන අපේ අර සුද්ධ කරලා ආපු ගලට. ඔක තමයි මේ වෙනකම් විස්තරේ. ගලට ගිහිල්ලා ආයෙ වීඩියෝ එකක් ගන්න. නෑ කෑම කනවා දාන්න බෑනේ නැත්තම් බයිනවා. කෑම කනවා වීඩියෝ එකක් දාන්න. ඔය ටික තමයි දැනට. එහෙනම් අපි කෑම කන්න ලෑස්ති වෙමු. පිරිසුවෙමුනේ. අපි දැන් මෙතන පත්තු කරන්න හදන්නේ ගිනිමැලේ. ලොකු පීරිස් එනවා ගින්දර ගාගෙන. මෙන්න මේ බෝතලේ. මේක හරි විශේෂ බෝතලයක්. මේක මට දුන්නේ අපේ ජිම් එකේ මගේ හොඳ යාළුවෙක් චාමර කියලා. මේක දුන්නේ නම් වෙන වැඩකට. මම දෙනකොටම කිව්වා මේක මට වැඩක් නෑ බං මම බොන්නේ නෑ කියලා. ඉතින් මං මාත් එක තරහ වෙන්න එපා චාමර. මම කැම්ප් යනකොට භූමි තෙල් දාගෙන යන්න මේක ලීක් වෙන්නේ නෑ. භූමි තෙල් දාගෙන යන්න මේක යොදාගත්තා. චාමර මාත් එක තරහ වෙන්න ගන්නෑ. ඒක හරි හොඳ බෝතලයක්. මෙන්න අපේ ගිනිමැලේ පත්තු වෙනවා. අපි කියන්නේ අද දවසට ගිනිමැල දෙකක් ගැහුවා. ඒකට හේතුව අපිට මේ අපේ හස්ති රාජයන්ගෙන් පරිස්සම් වෙන්න එපා. එයාලා ගින්දර ටිකක් එන්නේ නැහැ. අනිත් එක කොහොමවත් මේ අපි ඉන්නේ අඩි 12කට 15කට වැඩි උස ගලක. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි කතා ටිකක් කියන්න චුට්ටක් මාමත් එක්ක කතා කරලා. චාමරගේ චාමර දුන්න තෑග්ග. බොහොම ස්තුතියි චාමර. අපි කතාවක් දාලා ගිනිමැලේ පත් වෙලා. පුරුදු පරිදි පොරොන්දු ඉෂ්ට කරන්න ආවේ.
කතා ටික කියන්න. සිරිපාද නම් සුවිශේෂී සිදුවීම් වුණේ නැහැ අවාරේදී. හැබැයි අවාරේ මේ අවුරුද්දේ කලින් අවුරුද්දේ කුරුවිටෙන් අපි සිරිපා කරුණා කරද්දී අපිට හම්බුණා මේ භාවනා යෝගීව ඉන්න හාමුදුරු නමක්. උන්වහන්සේට මගේ ওই කොළපාට ටෙන්ට් එකක් ඇතුලේ අපි දානයක් එහෙම පිළිගන්නවා. ඉතින් මේ ඊට අමතරව වෙන සුවිශේෂී දේවල් නම් වෙලා නැහැ. එතකොට ලකේගල 15 ඕගොල්ලෝ අර අපි කැලේට එන්න කලින් කොටසේ වැස්සේ තෙමි තෙමි ඇවිල්ලා අපි බහින්න කිට්ටු වෙනකොට වතුර පාරක ලොකු සද්දයක් ඇහෙනවා. ඒ ගිය කට්ටිය දන්නවා ලකේගලට මෙහා තියෙනවා සාමාන්‍ය දියැලක් 1 මීටර් 10ක 15 කුසක් ඇති. අපි දියැල උඩට තමයි කැලේ හරහා ගිහින් තිබුණේ රෑ. ඊට පස්සේ අපි ආයෙ එතන ඉඳලා මීටර් 5ක් 15ක් 20ක් විතර අපි අනිත් පැත්තට ගියා. ඊටත් වැඩි මීටර් 30ක් විතර ගිහිල්ලා තමයි බැස්සේ බහිනකොට ලොකු පීරිස් බහිනකොට වතුර පාර ගාව තිබුණු ලොකු සාමාන්‍ය අඩි 3 මාරක විතර වට ප්‍රමාණය තියෙන දෙබරයක්. මම හිතන විදියට දෙබරේ හෙල්ලෙන්න ගත්තා. ඒ ගහ අල්ලලා අතාරින්නේ. අයියා පීරිස් කියනකොට එහෙම නැවතුණා. දෙබරේ ඇවිස්සුණා සත්තු ටික එළියට ආවා. හැබැයි අපි ලයිට් නිවල ඒ හිටපු තැනම හිටපු ඉඳලා මොකක්කෝ කරුණාවකට අපි ඒකෙන් බේරුණා. ඊට පස්සේ කොහොම හරි පාර හොයාගෙන ආවා. ලකේගල අපිට වෙච්ච සුවිශේෂී සිදුවීම ඕක. මේ කියන්නේ ඒක වීඩියෝ එකකවත් නැහැ. මං කතාවෙත් දැම්මේ නැහැ. ඒක අතිශෝක්තියක් වෙයි කියලා. හැබැයි ඒක ඇත්තටම සිද්ධ වුණා. එතකොට ඊට අමතරව ලකේගලදී ජනප්‍රවාද ටිකක් තියෙනවා. රාවණ රජතුමන් සීතාව අරගෙන පැහැරගෙන එනකොට රාවණාට ඉලක්ක කරලා ඊතල විදලා තියෙනවා. ඒකට ඉලක්කය අරගෙන තියෙන්නේ ලකේගලින්. එතකොට ඉලක්කේගල පසු කාලීනව ලකේගල වුණා කියලා කියනවා. ඊට අමතරව ඔතන සුවිශේෂී සිදුවීම් ගොඩාක් වෙලා තියෙනවා. ලකේගල දැනටත් පොයේ දවසට හොරනෑ බෙර සද්ද ඇහෙනවා කියලා කියනවා ගම්මු. ඉතින් ඒකේ මමත් ඒක විශ්වාස කරනවා. ඒ භූමියට ගිය කෙනෙක් දන්නවා ඒ භූමිය හරි গুপ্তයි. මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. නිදා ගන්න කලින් මේ ආස දිහා බලාගෙන ඉන්නකොට මේ තරු දිහා බලාගෙන ඉන්නකොට හොඳට කන් දෙන්න. ඒ රැහැයන්ගේ සද්ද ඇහෙනකොට එතකොට මේ ගිනි මැලේ ගිනි පිපුරු පිච්චෙන සද්ද ඇහෙනකොට සීතල හුළඟක් ඇවිල්ලා ඇඟ වෙලාගෙන යනකොට ඒ දැනෙන හැඟීම මම හිතන ඔයගොල්ලන්ටත් දැනේ කියලා මට පුළුවන් උපරිම මම වචන වලින් කියන්න උත්සාහ කරා. දවසක මේ වගේ දෙයක් කරන්න. මේක ජීවිතේට හරි වටින දෙයක්. සිහියෙන් ජීවත් වෙන එකයි සිහියෙන් ඉන්න එකයිත් හරි වටිනවා. ඒ වගේ තමයි මේකත්. අපිත් කවදාද මේ ගිනි මැලේ වගේ ඉවරලා නැති වෙලා යයි. ඒ වෙනකන් අපි හොඳ දෙයක් වෙනුවෙන් හොඳ දෙයක් කරලා හොඳ විදිහට ජීවත් වෙමු. මේ තරු පිරිච්ච අහස යටට වෙලා ටෙන්ට් එකක් නැතුව අපි නිදා ගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොන්ටම සුබ රාත්‍රියක්. Good morning. මම නැගිටලා ගල පහළට රතන පෙළ පැල තියෙන්නේ. ඒකට මං ගිහින් පෙන්නන්නම් එද්දී උදේම නැගිට්ටා මේ ඉර පායනවා බලන්න ඕනේ හින්දා. ඒක වීඩියෝ කරගන්න ඕනේ හින්දා. දැන් මෙතනට යනගම් කට්ටිය තාම නිදි. අරහෙන් මාලිම් බෙහෙල පැත්තේ ඉර පායගෙන එනවා. නැගිනිර තියෙන මේ පැත්තට. ඉතින් අපි මෙතන ඉඳලා බලන් ඉමු. ඉර පායන දින. තේරෙනව නේද මේ ගලේ උස? මේ තනි රවුම් ගලක්. මේ ගලට නගින්න බෑ. මේ පැත්ත මෙහෙත් කැපුම මෙහෙත් කැපුම. මේකට නගින්න බෑ. නගින්න නම් මෙන්න මේ ගහ තියෙනවනේ. මෙන්න මේ ගහෙන් තමයි නගින්න ඕනේ. ගස් නගින්න දන්නේ නැති කෙනෙක් ආවොත් වෙන්නේ මේක පල්ලෙහා නිදි කරව ගන්න තමයි. අර වලහාම මැරිලා වගේ ඉන්න කිව්වා. මේ පැත්තෙත් මේක. අර ඊ අපි ගිනි මැලයට ගත්ත දරලියා මේ කුඩට නගින්න තමයි තියෙන්නේ.
ඉස්ලා හිටපු ගල උඩට මේ නගින්නේ. සාමාන්‍ය අඩි 12කට වැඩි. මේ ඇති වඳුරන්ට කරන්න පුළුවන් වැඩ. බොහොම ස්තුතියි. මේ තින්නේ අපි උඩට මම නිදාත වෙදන ලොකු පීරිස් මාමා මදුරෝ නම් චූට්ටක් හිටියා ගෝ මාවනේ. මෙතන අපි පොඩි කිනිමැලයක් ගහගත්ත. මෙතන ඉඳන් තමයි රෑ කතා ටික කිව්වේ. මේ බලන්නකෝ ගල වටේට මේ අලියෙක් ආවත් අපිට මුකුත් කියන්න කරන්න බෑ. හරි. අර ගල්ගේ ලොකු බේස් good morning. මේකෙන් බහිනේදී ඕක නැත්තම් අර කොටියට වගේ නගින්න විතරයි පුළුවන්. බහින්න බෑ කියයි. හරි. බොහොම ස්තුතියි. දාන්න කැමරාව. ඊයේ ගිනිමැලේ අඟුරු වලින් අඟුරු ටිකක් ගන්නවා. මේ හොඳ රසණයක් තියෙන මේකේ. බිස්කට් වලට මැද්දට ඇස්ට්‍රා ගාලා ලොකු පීරිස්ගේ අයිඩියා. ඒක අපි තේබුල් හදන්න. ඒක බීලා මම පියනවා පොඩ්ඩක් උඩ ගුහා ටික බලන්න නේ. ඔව්. ගුහා කියන්නේ එයානේ. අපි ඊට පස්සේ යනවා උඩට. ගුහා ටික බලන්න. එතෙන් හල අපේ ලිප තාම්පත් වෙනවා. ගුහාවට මෙහින් තමයි ගහලා තියෙන්නේ. ගමනක් යද්දී සූදානම් වෙලා යන්න ඕන කියන්නේ මේක තමයි. මගේ බෑග් එක ඉරුණා ඊයේ එනකොට බර වැඩි හින්දා. මේ මෙතන පටියෙන්ම ගැලවුණා. මාම දැක්කේ බර. මාම දැක්ක බර. ඉතින් මේ මං වෙලාවට ඉඳගට්ටගෙන ඕනකුයි කෙනා මං ගාව තියෙනවා ඒ වගේ සර්වයිවල් වෙන්න මොනවා හරි තිබ්බොත් සර්වයිව් වෙන්න ඕන බඩු ටික. ඉතින් දැන් මම මේක මහගන්න හදන්නේ. ගෙදරක ඉඳන් අපි මහන්නේ මහලත් නෑ. කොහොමද ඉතින් මේක මොන විදිහකට අමුණ ගන්න ඕනේ. මේක අමුණ ගත්තේ නැති වුණොත් අද යන්න වෙන්නේ නැහැ. කිලෝමීටර අපි දැන් ඉන්නේ 23කටත් මෙහා කැලේ මැද. ඉතින් මේක පහු කරගෙන යන්න නම් බෑග් එක වහගන්න. එහෙනම් අපි මාමු මගේ දුප්පත් බෑග් එක. අපි මතක ඇති මේ පැත්තෙන් ආවා. අපි මේ තේක බීලා ඉවරයි. මම පෙන්නන්නම් මේ අපිට හම්බුණු දෙවෙනි ගල් ගුහාව. මේකේ තියෙනවා චිත්‍ර. මේ බලන්න. මේ. මෙතනක් තියෙනවා. එක්ක මේවා ආදිවාසීන්ගේ චිත්‍ර. මම දන්නේ නැහැ මොනවද කියලා. මේ රූප හරි ලස්සනයි. මේ රූපේ හැම හරි ලස්සනයි. මෙතන දැනට තියෙන්නේ මේ චිත්‍ර ටික විතරයි. තව පහලින් ගල් ගුහා වගේක් තියෙනවා. අපි යන් ඒවට. අපි ඊයරා හිටපු ගල් ගුහාවේ තමයි මේවා තියෙන්නේ. හොඳක් තියෙන්නේ මේ ගල් ගුහා වලට හානියක් වෙලා නැහැ. හානියක් වෙලා නැත්තේ දැන් අපි නුවරගල ගියානේ. නුවරගල ගල් ගුහාවේ නම් ලියලා තිබුණා. අකුරු ලියලා නම් ලියලා විශාල විනාශයක් කරලා තිබුණා. ඉතින් මේක එහෙම නැහැ. පියන් ඉස්සරහ ගල් ගුහාවට. ඒකට යන්න තියෙන මේ පැත්තෙන්. මේකත් මේ හොඳ කටාරමක් කොටලා තියෙනවා. ආදිවාසීන් හෝ සංඝයා වහන්සේලා වැඩ සිටියා වෙන්න පුළුවන්. තා අපිට ඉස්සරහට යනකොට මේ මහා පර්වතයට පහළින් මිනිස්සෙක් ගිහලා නෑ මෙහෙන් හොඳ කාලෙකින්. බලන්නකො පොළොවඩු. යම් අපි අත පැත්තට. හරි. මේ තියෙන්නේ තවත් ඒ වගේම තැනක්. මෙතන මැටි වලින් හදපු මොනවා හරි තිබිලා තියෙනවා. පසු කාලීනව ඒක විනාශ වෙලා ගිහින් තියෙනවා. මේ බලන්න මෙතන මොනවා හරි කැමැතිම තැනක් මෙතන. මෙතන මාමා කියන විදියට යම් කිසි
බලගත් පුද්ගලයෙක් හෝ රහතුන් වහන්සේ නමක් වැඩ සිටියා නම් මෙතන වැඩ සිටියා කියලා තමයි කියන්නේ. අර වණ්ඩුකෝ. අන්න අර ගල්ගේ එක තියෙන්නේ මට වැඩි ගොඩාක් කුසින්. ඒ වගේම එතනින් උඩට ගිහිල්ලා බලනකොට ගලේ උඩ තියෙන හොඳ කටාරමක්. මේ කටාරම කොටන්න කොච්චර වෙහසක් වෙන්නේ නැද්ද? මේ ගලේ කටාරම කොටලා ඒ ගල් පට්ටේ හැම අයින් කළා දාලා. මේ ගල්ගේ සාමාන්‍යයෙන් අපි ටිකට ඉන්න පුළුවන්කම තිබුණා. ඒකට නගින්නත් පුළුවන්. අපි නැගලා බලමු. මේ ගහ දිගේ බඩ ගහගත්තොත් අපිට පුළුවන් මේ කුඩට ගිහිල්ලා බලන්න. අපි යමු. මේකවද ලොකු ගල්ගයක්. මේ තමයි මම උඩ නැග ගහ. පේනවනේ ලොකු පිරිස් ඉන්න පේන පොඩි. මේ බලන්න. මේකේ ලොකු පිරිසකට ඉන්න පුළුවන් තරම් ඉඩ තියෙනවා. ඒ වගේම වවුල්ලුන්ගෙන තානියක් වෙලා නැහැ. මේ හොඳ වැහි ආවරණයක් හොඳට තියෙනවා. හරි නියමයි. මේ බලන්න ලොකු පිරිසුත් එනවා ඒ ඇස්සේ උඩට. මෙතනින් මාරු වෙන එක තමයි අවදානම. ඔයගොල්ලෝ ඉතලා බලන්න. මෙයා සබාදාමේ නිමව. නැත්තම් අපේ අතීතයේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ. ආදික කටාරම. ඒ කටාරමෙන් කඩලා දාලා තියෙන ගල් පට්ටේ. මේ ගල මැද්දේ වගේ හාරලා තියෙන ගල් ගේ. මේ සියලු දේ අපේ ආදිවාසීන්ගේ නිර්මාණ. නැත්තම් සබාදාමෙන් අපිට හම්බෙච්ච දායාද. මේ ආවට ඇවිදින කිසිම කෙනෙක්ට අපිට හොයාගන්න බෑ මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ යම්කිසි ගවේෂණයකට ලක් වෙනවා කියලා. මේ වීඩියෝ එකෙන්වත් අඩුතරමේ මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගනීවි. මේ කිලෝමීටර් 23ක් කැලේ මැද. ඉතින් මෙතනට අපි සමුදෙනවා. අපි යනවා පහළට. පහළ ගල් ගෙවල් ටික බලන්න. මේකට යන පාර නම් දුෂ්කරයි. කොළ වැහිලා තියෙන්නේ. මේක මේ එක්කෝ ස්වාමින් වහන්සේලා බණ භාවනා කරපු විහාර සංකීර්ණ. මේ බලන්න මෙතන ගල් ගයක් මේක කොළ රොඩු වලින් වැහිලා තියෙන්නේ. පීරිස් බලන්න සර්පය ඇති. මේ බලන්න මෙතනක් තියෙන්නේ අර වගේම ගල් ගයක්. මේක කටාරම් නැහැ. නමුත් 10-15 දෙනෙක්ට හොඳට ඉන්න පුළුවන්. මේක ඇතුලේ තියෙනවා. අර ඉන්නේ ලොකු පීරිස් උඩ. මේ තව ගල් ගයක්. එතකොට ඔක්කොම ගල් ගෙවල් 4ක් ඕගොල්ලෝ මේ වෙද්දි දැක්කා. එකෙන් 3ක කටාරම් තිබුණා. මේක කටාරම් නැහැ. ඔළුවට වැඩි උස කැලේ පිගිරගෙන මෙහෙම යනකොට අපිට පුළුවන් අර ගල්ලෙන්ට ලං කරන්න. ඒකෙත් බලන්න නුග ගහට පහලින් මේ ලොකු නුග වෘක්ෂයක් තියෙන්නේ. ඒ නුග ගහට පහලින් තියෙන හොඳ කටාරමක් කොටලා. මේකත් මේ බලන්න මේ ගල අඟල් 3කට ආසන්න ප්‍රමාණයක් කටාරම කොටලා. ඒකේ අක්ෂර විශේෂයකුත් තියෙනවා. මේ කටාරම දිගට මෙනකන් තියෙනවා. සම්පූර්ණ ගල වටේටම. මේ මම දැක්ක ලස්සනම කටාරමක්. ඒ ගලේ ඒ කටාරමෙන් ඒ පට්ටේ සම්පූර්ණයෙන්ම අයින් කරලා. මේ බලන්න මේ ගල්ගේ මෙතෙන්ට ආවට පේන සුන්දරත්වය. එතකොට මේ බලන්න මේ මාමා ඉන්න තැන. මෙතන තියෙනවා ගලේ බෙහෙත් කෙටු තැනක් හරි සමායට මේවා ස්පිරිතාල සංකීර්ණයක් වෙන්න පුළුවන්. මේ බෙහෙත් කෙටුව හරි මොනවා හරි කරපු ගල් සිදුරා. එතකොට අපි දැන්
ගල් ගෙවල් දැක්ක 1යි 2යි 3යි අතන 1යි 4යි 5යි මේ පස්වෙනි එක මාව මේ පස්වෙනි ගල්ගේ මේ ලොකු මහා අනුගෝක්ෂ වහගෙන ඉන්නේ ඒ සුන්දර ගල්ගේ ඉහළින් අපි හිටපු ගල අපි යම් මෙතනින් ඉස්සරහට මේ ලොකු පීරිස් කැලේ සුද්ධ කරලා ගත්තේ මේකෙත් තවත් ගල් ගයක් නේ චිත්‍ර මොනවත් නැහැ හැබැයි මේකේ පස් වලින් වැහිලා තියෙන්නේ අනාදිමත් කාලෙකින් නම් වර්ෂාවට උදපාලුවට ලක් වෙලා නේ කැලෙන් අහිච්ච තැන ලස්සනයි අපි යන් ඉස්සරහට ලොකු පීරිස් කැලේ සුද්ධ කරලා ගත්තේ මේකෙත් තවත් ගල් ගයක් නේ චිත්‍ර මොනවත් නැහැ හැබැයි මේකේ පස් වලින් වැහිලා තියෙන්නේ අනාදිමත් කාලෙකින් නම් වර්ෂාවට උදපාලුවට ලක් වෙලා නේ කැලෙන් අහිච්ච තැන ලස්සනයි අපි යන් ඉස්සරහට මේ බලන්න මේ 7 වෙනි ගල්ගේ කටාරමක් තියෙනවා වටේටම එතකොට අර ගල් කුඩේක වගේ අතන මේ මේකෙත් යම් කිසි ඉදිකිරීමක් කරලා තියෙනවා කාලාන්තරයකට කලින් මේ බලන්න මේකෙත් යම් කිසි සතෙක් ජීවත් වෙනවා වගේ මේ බලන්න පරණ ගල් සහ බදාම ඒ කියන්නේ මේක සමහරවිට මේ ඉස්සරහින් බැඳලා තිබුණා වෙන්න පුළුවන් මේ තියෙන මැටිත් එක්ක අපි යමු මෙතන ඉස්සරහට අනේ දෙයියනේ මගේ ඇස් දෙක දකින්න දේ ඔයගොල්ලෝ දැක්කොත් පුදුම වෙයි අර බලන්න අර කටාරම අර උඩ තියෙන කටාරම ඒක කපන්න ඒක අඩියකට වැඩි මෙතනින් එන ගල මෙතන කැපුම් දෙකක් දාලා තියෙනවා ඒක අඩියකට වැඩි ඒකේ ඉඳලා ගල රැහැලා තියෙනවා මේ ඉදිකිරි එතකොට මේ බලන්න මෙතන මේ චිත්‍ර එතකොට මේවට නම් ලොකු ඉතිහාසයක් තියෙන පාටයි මේ චිත්‍ර මේ මම අල්ලන්නේ නැහැ හානියක්වත් වෙයි කියලා මේ චිත්‍ර මුළු ගල පුරාවට අර සීගිරියේ කොරටු ගිය වගේ මේ බන් මිනිස්සෙක් රවුමක් තව මිනිස්සෙක් සමහරට සර්පෙක් සම මේවා කළාද දන්නේ මේ චිත්‍ර දෙයියනේ මෙතනත් චිත්‍රයකට සමාන හැඳ දෙයක් මේ ආවල ඉස්සනවා වැටෙන්න යනවා මම මේ වලින් මත් වෙලා මේ තමයි අපේ අභිමානය මේ තමයි අපේ ඉතිහාසය අතන උඩ තව ගල් ගයක් මේ අපි දැක්ක 8 වෙනි ගල්ගේ මෙතන උඩට මට නගින්න ඕනේ කොහොමද නගින්නේ අන්න දෙන ගහක් අපි ඒ ගහෙන් නගිමු මේ 10 වෙනි ගල්ලනේ මේ බලන්න මේවා මේ මෑත කාලේ සංරක්ෂණය කරපු දේවල් නෙමෙයි මේ ගල් පෙළ ඉතිහාසයේ ඉඳලම ආපු ගල් පෙළ යන් ඉස්සරහට මෙන් තම පාර වැටලා තියෙන්නේ පීරස් හරි මට ඉසව් හොයාගන්න බෑ ගියේ පියන් ඉස්සරහට
ඊට අපි 9 වෙනියට හම්බුණු ගල්ගේ මේ බලන්න කටාරම කොටපු පාර තියෙනවා මේ අතට මෙහිම එකකුයි මේ බලන්න ගල් පට්ටෙම අයින් කරලා දාලා තියෙන්නේ. අපි යම් මෙතනින් පහලට මෙයාට මලස් එක ඇවිල්ලා නැහැ කාලෙකින්. වලස් වෙන්නත් පුළුවන්. අපි අවධානයෙන් යමු. පේනවා. අරේ කටාරම මේ දිගටම එනකන් තියෙනවා. ලොකු ගල් පට්ටයක් අයින් කරලා. එකක් තියෙන්නේ. ලොකු පිරිස් එක වහන්න. ගොඩක් උඩින්. මේ මැටි වලින් කරපු නිර්මාණ. මැටි දැන් නම් කුඹල්ලු පටන් අරගෙන නිර්මාණ කරන්න. මේ තව ගල්ගේ මේ අපිට හම්බුණු 9 වෙනි ගල්ගේ. මෙතන කෙළවරේ තියෙනවා හොඳ view එකක්. අපි උත්සාහ කරමු අයිනට යන්න. මේ කැලේ බූටය කඩාගෙන. මේ බලන්න. මෙතනට පේන පැතිකඩ. ආලිස්සන ගන්න. පේනව නේද? ඈතින් පේනවා. පේනව නේද යන්න තියෙන කැලේ? සීනසේ කැලයක් නෙවෙයි. මේකෙත් උඩ දිගටම කටාරමක් තියෙනවා. අපි දැක්ක ලොකුම ගල්ගේ මේක. හැබැයි බලන්නේ ගල්ගෙන් පල්ලෙහාට තියෙන බෑවුම. මේකේ පේන්න නම් චිත්‍ර නැහැ. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ කාලෙකින් මිනිස්සෙක් පාතියලා නැහැ. මෙතනින් පහළට තියෙන දැඩි හෙලක්. අපි බලමු යන්න පුළුවන් දුරක් ගිහින්. එතනින් එහාට යන්නේ කවදානම් අර බලන්න හතර රස්සේ මේ පස්සලින් වැහිලා තියෙන්නේ. පස්සලින් වැහිලා තියෙන හින්දා ඒකේ තියෙන ඉඩ වැහිලා මෙතනට පේන්නේ මෙන්න මේ වගේ view එකක්. පේනවද ලස්සන? මේ අපි දැක්ක 10 වෙනි ගල්ගේ ලොකු පීරිස් මොකක් කර නරක වැඩක් කරන්න කියන්නේ. ලොකු පීරිස් යන්න එපා ඒ පැත්තට. ඒකෙන් මාත් යන්න ඕනේ. අපි යමු. මාම වාඩියලා බලන් ඉන්නවා. අපි දෙන්නට ඔහේ විඳින්න දීලා. කම්බ නෑ, ලනු නෑ. ලොකු පීරිස්ගේ පාරේ යනවා. ඒක නොබල අතාරන එක අපරාධයක්. වාව්. ඒක ලස්සන. මේ තමයි 11 වෙනි ගල්ගේ. තව ගල්ගේවල් කිහිපයක් තියෙනවා. අපිට බලන්න යන්න බෑ. කාල වේලාව මදි. ඉරගල වැටෙද්දි අපි යන්න ඕනේ නැවතත් කිලෝමීටර් 24කට ආසන්න දුරක් ගම්මානයට. ලොකු පීස් මේ පැත්තට ආවා. මට හරි ආසයි අන්නර ගල උඩට යන්න නැවත වතාවක්. අපි යමු. මෙන්න මට පේන view එක. මේ ගල්ගෙට පේන view එක මෙන්න බලා ගන්න. නැත්තම් මට දොස් කියයි එතනට ගිහිල්ලා පෙනිච්ච දේ පෙන්නුවේ නැහැ කියලා. හරි. මම යනවා අන්න අතනට. ලොකු පීරිසත් එනවා මගේ හරියම. ලොකු පීරිස් තමයි පාර පෙන්නුවේ. මේකේ චිත්‍ර නැහැ. ඒත් නුවරගල අපි ගිය ගුහාවට වැඩිය ලොකුයි. මේ මෙතන කපොල් වගේ. මෙතනින් එහා පැත්තට රිංග ගත්තොත් මට පුළුවන් වෙනවා අතනට යන්න. මේ වෙඩි ලුණු වගේ තියෙනවා මේ.
රිංගන එකේ තරම් එතන ලිස්සන් ඉඳ තියෙනවා. අල්ලට තරන්නේ නැහැ. බෑ මේක ලිස්සනින්ද යන්න බෑ. මට හරි ආසයි අතන්ට යන්නෙත්. බෑ. අපි ඒක අතහැරලා දාමු. ලොකු පිරිස් කියන දේ අහුවේ නැත්තම් ඊළඟ ගමන එන්නේ නැහැ කියලා. හරි මේ ඇතිනේ. මේ 11 වෙනි ගල්ගේ. එහෙනම් අපි මෙතනින් යනවා පහළට. ඒ ආපු කැලේ කඩාගෙන. ඉතින් ගල් 11ක් එක කන්දක මමත් පින් කරලා තියෙනවා. ඒක දකින්න ඕගොල්ලොත් පින් කරලා තියෙනවා. ගොඩක් ස්තුතියි. අපි යමු පහළට. ගල් ගුහා ටික බලලා තේ එකක් එහෙම බීලා ආවා ඒ ගල් ගුහා දින පර්වතයේ මුදුනට. ඔන්න ගල් මුදුනට ආවා. මේ අපි ඉන්න තැන ඉඳලා පහලෙන් ඔකට මතක ඇති අර ගල. ඒක හරියටම තේන්නේ අපි අර ගල් ගේකට ආවේ අන්තිම 11 වෙනි ගල්ගේ. ආන් 11 වෙනි ගල්ගේට ඉහළින් තමයි අපි දැන් මේ ඉන්නේ. ලොකු ප්‍රපාතයක් නැහැ මෙතන. මේ ගමන් වලට කියන්නේ බැනුම් අහන ගමන්. සාමාන්‍යයෙන් මීටර් මේකේ තියෙනවා මීටර් 20ක් 25ක් විතර තියෙනවා. මේ මෙතනට එනකම් හරියට එක පැත්තෙන් ලොකු හෙලක්. අපි දැන් මේ කඳු වැටියෙන් පහළට යන්න හදන්නේ. මෙතනින් නෙවෙයි. ඊට කලින් මම පෙන්නන්නම්. දෙතුන් පාරමිකව අර තියෙන ඇද්දැද්ද. එතකොට අර පේන්නේ වාලිම්බ හෙල පැත්ත, මේ මංගලගම පැත්ත. අර හෙට යන්න පුළුවන් වාලිම්බ හෙලට ඒ පැත්තේ තියෙන කඳු වැටි ටිකට යන්න පුළුවන්. මම වෙන වශයෙන් මේ ටික කියන්න යන්නේ නැහැ. අපි දවසක වාලිම්බ හෙල පැත්තටම ගිහිල්ලා ඒ ගැන කතා කරමු. මේ පැත්තට ආවොතින් මේ පැත්තෙන් පේනවා දැන් අපි නුවරගල වැහිලා ඉතින් මේ රැවුල හෙලනේ තියෙන්නේ මේක. රැවුල හෙලින් එහා පැත්ත නුවරගල තියෙන්නේ. ඊතුරු කඳු ටික මම කිව්වා. මේ තියෙන අවශේෂ කඳු රැවුල හෙලම. එතකොට අර පැත්තෙන් ගත්තොත් ඈතින් පේන තොප්පිගල. ඉතා චූටියට පේන්නේ තොප්පිගල නුවරගල. මේ ආවට මේ හැමදේම කතාවට ආපු හින්දා කියන්න. LTT පාලන සමයේ ඒගොල්ලෝ තමයි මේවා ගොඩාක් දුරට මේවල රැඳී ඉඳලා එක එක මිලෙච්ච ක්‍රියා කරේ. කොහොම නමුත් මේ පැත්ත වැඩියෙන්ම ආරක්ෂාව සැපයුවේ STF එකෙන් පොලිස් විශේෂ කාර්ය බලකායෙන්. ඉතින් ඒගොල්ලොන්ටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවටත් අපේ රට ජාතිය සඳහා වුණු සෑම ඒකකයකටම මේක ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්න. ඕනට අපේ උත්තමාචාරය. එහෙම නැත්නම් අපිට මේ වෙන්න හම්බෙන්නේ නැහැ. කොහොම නමුත් අපි මේ කඳු මුදුන්ට සමුදීලා පහළට යනවා දැන්. රෑතින් පේන තොප්පිගල ඒ කුරුළු ඉතිහාසයේ කියාපාන එක සුවිශේෂී ස්ථානයක්. දැන් නම් එහෙම නැහැ. සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් පිරීලා ගිය තැනක්. ඉතින් මේ කඳුයායෙන් එහාට අපි යන්න ඕනේ. රැවුල හෙලින් එහාට. අර පේන කඳුයාය මැද්දෙන් මේ මැදින් තමයි අපේ ගමන වැටලා තියෙන්නේ. නකල්ස් වලටත් එහා නකල්ස් වල අපි බැලුවා දූවිලියල්ල ඈතින් පේනවා. ඒත් මේක එහෙම අපිට පේන්නේවත් නැහැ. අපිට යන්න දෙන දුර හිතාගන්න පුළුවන්. ඉතින් අපි යම් පහළට ලොකු පිරිසුත් ලෙන්ස් එක ගලවගෙන පහළට යනවා. දැන් වෙලාව හරි. දැන් අපේ වෙලාව හරියටම 10ක් මාරයි. දැන් ඉරගල වැටිගෙන එනවා. අවුව පායගෙන එනවා. අවුව පායගෙන එනවා කියන්නේ අපි ගමන් කරන්න වෙලාව හරි.
සත්තුන්ට අවස්ථාව දුන්න මේ අපි යමු කන්දෙන් පහලට. එහෙනම් අපි සමු දෙනවා ගල් ගුහා ගණනාවක් අපිට පෙන්නපු කන්දට සමු දීලා අපි යනවා පහලට. කඳු වැටිය පහලට බහින ගමන් දැක්කේ කටාරම් නම් කොටලා නැහැ. නමුත් තවත් ගල් ගයක්. අපි යමු පහලට. පුරුදු පරිදි ලොකු පීරිසුයි විජේ මාමයි මාව දාලා ගිහින්. පියා. අපි මේ ගල් ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. පිටත් වෙන්න කලින් මේක තිබ්බ විදිහටම අපි පිමාතු ගාලා සකස් කරනවා. නුවරගල ගල් ගුහාවට ගියද්දී නුවරගල ගල් ගුහාවේ සම්පූර්ණයෙන්ම ගල් ගුහාව පුරාම අකුරු නම් ලියලා තිබුණා. මේක අපිටත් ඒ දේ කරන්න පුළුවන්. ඒත් අපි ඒ දේ කරන්නේ නැහැ. මේකට මුලින්ම ආපු පිරිස අපි ඒ දේ කරන්නේ නැහැ. ඒක හේතුව මේක මතු අනාගතයට අපි පරිස්සම් කරලා දෙන්න. ඉතින් ඕගොල්ලොත් ආවොත් මේ තියෙන විදිහට මේක බලලා විඳලා පරිස්සම් කරලා යන්න. අපි මේක අස් කරමු. සම්පූර්ණයෙන් මාස් කරා. මේවා සත්තු ඇවිල්ලා ඉඳලා යනවා මේවල. හැබැයි පුංචිවත් සලකුණක් තියන්නේ නැහැ. ඉතින් ඊට වැඩිය ලොකු මොලයක් සීබුද්ධියක් තියෙන අපි මේ විදිහට අස් කරලා යන්න ඕනේ. ඕගොල්ලෝ ගියොත් මොනවත් නොතිය අස් කරලා යන්න. එහෙනම් අපි ආයෙත් කැලේට අවතීර්ණ වෙනවා. නැවත අපි යන්න ඕනේ අර ගංගා දෙක එකතු වෙන තැන හොයාගෙන. එතනින් නාලා තමයි අපි ආයේ ආපු පාරට යන්නේ. එතකන් යනවා. ඔහොම ඉන්න. මම පෙන්නන්නම් ඇද්දැද්දෙන් ගඟ එන ගඟයි. එතකොට නුවරගලින් එන ගඟයි එකතු වෙන මන්සන්දි. එතන තමයි අපි දාවල් ආහාරය ගන්න අපි නවතින්නේ. අපි යන් ඉස්සරහට. මට ඉව දැනුණා. මට හිතුණා උඩ පාර දෙකේ යට පාරෙන් යන්න ඇත්තේ කියලා. නලපාල්. මම තව දෙයක් පෙන්නන්නද මේත් එක්ක. මේ බලන්න අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තියෙන ගල් කණු. මේකෙන් පේනවද? මේ ගල් පට්ටේ වගේ කෑල්ලක් අයින් කරලා ගිහිල්ලා. සමහර විට ඒ ගොඩනැගිලි ඉදි කරන්න ඒ දේවල් කරන්න මේ සැපෙම් මාර්ගයක් තිබුණත් දන්නේ නැහැ. මෙහෙන් අරන් ගියත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මට මගේ මතය කියන්න පුළුවන්. ඒත් මට සාක්ෂි නැහැ. සාක්ෂි හොයන්න පිරිසක් ඉන්නවා. එයාලා අපිට වැඩිය මහන්සි වෙලා ඒ දේ හෙව්වන අපේ අනාගත පරපුරට අපිට වැඩිය ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඉතුරු වෙයි. අපි යන් ඉස්සරහට. අවු රශ්මියෙන් ඇලලිලා වැලලිලා තිබුණු කර්කශ වෙලා තිබුණු බිමට ඔන්න වහිනවා. අපේ ගමන සාර්ථක වුණා. ඒකම වහිනවා. hina වෙන්නේ නැහැ මම යන තැන් වලට වහිනවා කියලා. ඉතින් ඒක හොඳයිනේ. රස්සල් කොයිතරම් හොඳක්ද වහින එක. ඉතින් වැස්සම අපි යනවා පහළට. මේ සුන්දර කඳු ගැටයට සමුදේලා. අපි යමු පහළට. සොබාදහමටම උදව් කරනවා. මේ බිම් වලට පොහොර වෙන්නේ අර හස්තියාගේ වසුරු. කිලෝමීටර් 5කට වැඩි දුරක් මේ වෙද්දී අපි ආවා. අපිට ආයේ වතුර පාර හම්බුණා. මේ අපි උත්සාහ කරන්නේ නුවරගලින් එන වතුර පාරයි
ඇත් බැද්දෙන් එන වතුර පාරයි ගාවට යන්න. මේ බලන්නකො මේකේ ලස්සන. කොහොමද? පේනවද සුන්දරත්වය? මේ බලන්න. මහා කුඹු කඳක්. එතකොට අර කුඹුක් කඳට ඇවිල්ලා තියෙනවා නේද? පේනවද? අර වැල් වගේක්. ඔය දෙන්නේ පුස්සල්. සාමාන්‍යයෙන් පුස්සලක් ඔය පුස්සල ඇති මටත් වැඩි ආයු කාලේ. පියම්. එසයි. ඒ අතර වාරේ මේ බලන්න මගේ බූට් එක ගැලවුණා. බෑග් එක ඉරුණා. බූට් එක ගැලවුණා. ඒකට හේතුවක් තේනවා අපි ආපු දුර වැඩි. කිලෝමීටර් 25ක් 26ක් පාගමනින් යනවා කියන්නේ. ඒකත් දවස් 2කින් දවස් 3කින් අපි මේ ගමන සම්පූර්ණ ඉවර කරනවා. ඒ කියන්නේ තව යන්න දෙනවා අපිට කිලෝමීටර් ගාණක්. යමු හිමීට. අන්න ඈතින් පේනවා නුවරගල. මාමලාට ඉස්සරහින් යමු මේ පැත්තට. මේ දෙන්නේ අපි එද්දි පෙන්නන්නම් කියලා පොරොන්දු වුණ තැන. ඉන්නේ අර දකුණු පැත්තෙන් එන්නේ නුවරගලින් එන වතුර පාර. එතකොට මේ වම් පැත්තෙන් එකතු වෙන්නේ ඇත්බැද්දෙන් එන වතුර පාර. වතුර පාර දෙකම එකතු වෙලා මේක කලින් මැණික් කැල කියලා තියෙන්නේ. දැන් මේක මැණික් ඔය කියලා කියනවලු. ඉතින් මැණික් ඔය වෙලා පහළට ගලාගෙන යනවා. මේ තියෙන දෙපැත්තෙම වතුර ටික. අර නුවරගලින් මේ ඇත්බැද්දේ. මට ගියන වතුර ටිකක් බීලා. මම කල්පනා කරේ ඇත්බැද්දෙන් බොනවද නුවරගලින් බොනවද? දෙකටම සම වෙන්න මෙන්න මේ හරිය බොම්. මේ මාම. වතුර ටිකක් බිව්වා. ඇඟේ තියෙන අමාරු යන්න මෙතනින් නා ගන්නවා. හොඳ වතුර පාරක් තියෙනවා. නෑවා අර තියෙන ආපු තැන නෑවක හරි සනීපයි. නෑවකට වැඩිය සනීපේ තියෙන මොකක්ද දන්නවද? මේ ආය අර දාඩිය පිරිච්ච ඇඳුම ඇඳ ගන්න එක. දවස් 3ක් තිස්සේ එකම ඇඳුමනේ. කරන්න දෙයක් නෑ. මෙච්චර කිලෝමීටර්ස් ගාණක් යනකොට අපිට ශාරුක් ખાන් වගේ ඉන්න අමාරුයි. එක ඇඳුමයි එක සපත්තු දෙකයි. වතුර පාර එන අපි යමු ඉස්සරහට. ආය යන්න තියෙන්නේ නුවරගල පහු කරගෙන. නුවරගලටත් තව තියෙනවා සෑහෙන දුර. අපි යමු. Look. කියවුණා නේද මීවදයක් කියලා? නෑ වැරදි. මේක දඬුවැල් මැස්සෙක්ගේ. දඬුවැල් මැස්සෙක්ගේ වදයක් තමයි මේ. මේ පුස්සෙක් හරි කුරුල්ලෙක් හරි අරගෙන යනකොට වැටුණු කෑල්ල. පැණිනක් නෑ. වේල්ලා සමාගයට ගිහින් ඇති. ජාති 3ක් තියෙනවා. මීවද, දඬුවැල් මැස්සගේ වද, බම්බර වද. එතකොට මේ දඬුවැල් මැස්සගේ වදයක්. අර නුවරගල පේන මානේ ඉඳලා මෙන්න දඬුවැල් මැස්සෙක්ගේ වද කෑල්ලක්. අපි ඉස්සරහට
තව සතෙක් මේක ගනි. මේ කතේ අරගෙන යනවා කියන්නේ. වලහෙක්ට වරින් මචං කියන වගේ වැඩක් තමයි. අපි මේක දාලා යමු ඉස්සරහට. යද්දිත් අපිට ඉත්තයි පුරක් හම්බුණා. එද්දිත් හම්බුණා. දොලක් තියෙන්නේ. මේක ඇති. අපි මාරාන්තික තුවාලයක් කරන්න. මේක මෙහෙම ඔළුවේ ගහගත්තම මමත් හරියට ශ්‍රී ලංකාවේ ආදිවාසියෙක් වගේ. යමු ඉස්සරහට. වෙහසයි. දවස් 3ක් තිස්සේ ඇවිදිනවා. දවස් 3ක් තිස්සේ ඇවිදිනවා කියන්නේ සරල දෙයක්වත් නෙවෙයි. මේ ලොකු පැක් එකක් දාගෙන ලනු කෑම වතුර මෙතන ලීටර් 3යි පිටිපස්සේ තව ලීටර් 5ක් කෑන් එකේ ලොකු පීරිස්කෙත් එහෙමයි. ඉතින් හරියම වෙහෙස කර ගමන. අපිට මාමට බර දෙන්න බෑ. මාමගේ බඩුත් අපි ගන්න ඕන හරින. ඒ හින්දා මේ කැමරා උපකරණ එතකොට GoPro එකකුත් අරගෙන තව GoPro එකකුත් දාගෙන ඉතින් මේ ගමන හරි වෙහෙස කරයි. ඒත් මේකට තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. අපේ ප්‍රෞಢ ඉතිහාසය හොයාගෙන තරුණ අපි යන්නේ නැත්තම් කවුරු යන්නද? මේ අපේ ශේෂ්ඨ උරුමේ මේ මොනවත් නැති පිටරටියෝ සමහරවිට කෑ ගන්නවා. අපි තමයි ශේෂ්ඨයෝ. අපිත් ශේෂ්ඨයෝ. අපේ මේ ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු ශේෂ්ඨයෝ. මේ අපේ උරුමේ. යමු. මෙතන වලහෙක්ගේ බයිස්රායි ද්‍රව්‍ය. මේ දේවල් පෙන්වන්නේ දැකලා නැති අයට දැක ගන්න. වෙන අවබෝධයක් ගන්න එපා. මොකද ඔක අනුමාන කරලම කියන්න පුළුවන් මේ වලහෙක්ගේ කියලා. ඒකයි කිව්වේ. මේ දැන් කඩලා දාලා තියෙන්නේ. අවධානය යන්න වෙනවා. බෝඩ් එකේ බැදලා ගියා. මේක සෙල්ලම් හැඟීමක් නෙවෙයි. ඉන්නේ පොඩි පහිරංචුනේ නුවරගල වීඩියෝ එකේ දැකලා ඇති. අලි 35ක් 40ක් මුණ ඉස්සරහට මුණ ගැහුණු. එයාලා හිතන්නේ අපි යාලට අභියෝගයක් කියලා. පහර දෙන්න දෙපාරක් හිතන්නේ. ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි අපි යමු. විරම්බුණා දඹ ගහ. දඹ කණ්ඩ හදන්නේ. ඔය පැත්තෙන් නැයිත් මා අනිත් පැත්තෙන් නැගගෙන හරිනේ දෙන්නටම කන්න දෙපා. මේ තියෙන දඹ.
අපි දව කනවා. එන්න එපා. මාන්සි මීට වගේ දෙයක් පෙන්වන්න බෑ. වෙලාව 5:35යි. අපි කිලෝමීටර් 26ක් දුර ගියා. ඒ කිලෝමීටර් 26ම ආය ආවා. කිලෝමීටර් ඔක්කොම 52ක්. මේ අලියටෙන් එහාට ගම්මානි. අලියටෙන් මෙහා සම්පූර්ණ කැලේ. මේ පව කරගෙන යන්නේ පොරොප්පොළ වැව් බැම්ම. අපි ටිකක් විතර රෑ වුණා විජේ මාමලගේ ගෙවල් හරියට එනකොට. විජේ මාමලගේ ගෙදරින් අපිට කන්න බොන්න හම්බුණා. ඉතින් ඒකට අනේක වාරයක් පිං. ඉතින් අපේ සුන්දර ගමනාන්තයට සමු දීලා අපි යන ගමන්. මේක මාරි සුන්දර ගමක්. ඔයගොල්ලොත් එන්න පොරපොළට නුවරගලට යන්න. හැබැයි හැමදාම කියනවා වගේ පොලිතින් ප්ලාස්ටික් ගේන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය ගේන්න එපා. ඇවිල්ලා මේකේ සුන්දරත්වය විඳලා පාසටහන් පමණක් ඉතුරු කරලා ඡායාරූපයක් අරගෙන යන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේම තවත් සුන්දර ගමනාන්තයකින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් බොරපොළ වැව් බැම්මේ ඉඳලා අපි සමු ගන්නවා. පුළුවන් නම් channel එක subscribe කරන්න. දිනේෂ් පැතුම් like එකක් දාන්න, comment එකක් දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් උත්තරයක් දෙන්න. වරදක් තියෙනවා නම් ඒත් කියන්න. අපිට පුළුවන් ඒකට ඒක හදාගන්න. එහෙනම් අපි සමු ගන්නවා.